හොඳ අපි අද මාධ්‍යමය කටයුතු ආරම්භ කරමු. බුදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක අපේ විතාරන්දනි නන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසර. ඒ වගේම අපේ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා ආචාර්ය දිලන්ත විතානගේ මැතිතුමා ඇතුළු අපේ හිතවත් මාධ්‍යවේදී සහෘදයිනි අද අපි විශේෂ මාධ්‍ය හමුවක් හැටියට මේ මාධ්‍ය හමුව කැඳවීමේ අරමුණත් එක්කම අපේ අදහස් දැක්වීම සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මීට දෙසතියකට විතර එහා පැත්තේදී සංවිධානයේ හැටියට තීරණය කෙරුවා බුදුබල සේනා සංවිධානයේ දේශපාලන පෙරමුණ ගොඩනගන්නට කටයුතු සම්පූර්ණ කරනවායි කියලා. ඒ අනුව අපි ස්ථිර ලෙසම මේ වන විට තීරණය කළ තිබෙනවා භික්ෂුන් වහන්සේලා අනුශාසකත්වයේ හිලා සිට ඒක නිකන් අර එංගලන්තේ මහරජිනට තියෙන මේ අර ගරුත්වයේ වගේ අනුශාසකකමක් නෙමෙයි. දැක්කහම පුටු වෙන්න නැගිටින එවැනි අනුශාසකත්වයක් නෙමෙයි, බල සහිත අනුශාසකත්වයේ හිලා සිටමින් අපි සංවිධානය ආරම්භ කළා 5-6 මාසයක් ගියාට පස්සේ මේ රටේ විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයාට බලාපොරොත්තුවක් එකතු කළා. පමණක් නොවේ අපි රට පුරා බුදුසමුළු පවත්වමින් ජනයාට පොරොන්දුවක් දුන්නා සිංහල බෞද්ධයාගේ අභිවෘද්ධියට, සිංහල බෞද්ධයාගේ ආරක්ෂාවට අනිවාර්ය වශයෙන් පාර්ලිමේන්තුව තුල හඬක් නැගීම උදෙසා මිනිස්සු අපි හදනවයි කියලා. මේ වන විට යම් පමණකට නොවේ සෑහෙන මට්ටමකට අපි මේ කටයුතු සම්පූර්ණ කරලා තියෙනවා, හමාර කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි මහමැතිවරණයේදී බුදුබල සේනා සංවිධානයේ පැවිද්දන් නොවන නැත්නම් ගිහි පාර්ශවයන් ඊට මුහුණ දීම සඳහා අපි දැනටමත් සන්නද්ධ කරමින් මේ කටයුතු සම්පූර්ණ කරමින් ඉන්නවා. ඇයි අපට ඒ වගේ දේශපාලන තීන්දුවක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ? අද වෙන විට අපි දන්නවා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් තියෙනවා. ඒ වගේම සුළු ජනවර්ග නියෝජනය කරමින් පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. අවාසනාවකට දමිළ ජනතාව නියෝජනය කරමින් ගොඩනගා ඇති පක්ෂ දමිළ ජනයාගේ ප්‍රවර්ධනය උදෙසා, ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් වූ කාරණා ගැන ඕනමටත් වඩා වැඩි මැදිහත් වීම කරමින් Tamanගේ ජනවර්ගයට සාධාරණ ඉෂ්ට කරමින් ඉන්නවා. ඒ වගේම මේ රට තුල ජීවත් වෙන මුස්ලිම් ජනයා ගත්තොත් ඔවුන් වෙනුවෙනුත් මුස්ලිම් නායකයෝ සාතිශය බහුතරයක් ඉන්නවා. ඔවුන්ගේ නමින්ම ඔවුන් පක්ෂ හදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සිංහලයන් නියෝජනය කරන මහපක්ෂවල ඔවුන්ගේ කෝටා එක එතරම් වෙන් කරගෙන තියෙනවා. මේ විදිහට ගියාට පස්සේ බලන්න අපිට මොකද්ද වෙන්නේ? සිංහලයන්යයි සම්මත එහෙත් මේ රට තුල ගොඩනගා තිබෙන මේ පක්ෂ දේශපාලන ක්‍රමය ඇතුලේ සිංහලෙක් වුණත් ඒ පක්ෂයට ගියාම සිංහලකම සුන්නත් කරනවා, බෞද්ධකම සුන්නත් කරනවා. අපේ උන්ට බෑ සිංහලයෝ කියලා කෙලින් පෙනී ඉන්න බැරි තරමට ඔවුන් නිවට කළා තියෙනවා මේ පක්ෂ විවස්ථා හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඒ වැඩපිළිවෙළවල ඇතුලේ. ඉතින් මේ සියලු සංසිද්ධීන් වලින් පේන්නේ උපන් බිමේ ඓතිහාසික ජාතියක්ව පැවතිච්ච අපිට උපන් බිමේම අනාථයන් වන දවස වැඩි ඈතක නොවන බවයි. ඒ නිසා ඊට ගැඹුරින් මේ කටයුතු මේ කාරණා අධ්‍යයනය කළාට පස්සේ අපි තීරණය කෙරුවා අනිවාර්ය වශයෙන් විවස්ථාදායකය තුල සිංහලය වෙනුවෙන් හඬක් නගන්න අද අපට අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙනවා. ඒ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම සඳහා මේ රටේ
සියලු ಜಾති මාමක සුජාත දූපුතුන්ට අපි ආරාධනාවක් කළ යුතුව පවතිනවා මේ වෙලාවේ. මේ රටේ සිංහලයෝ දැන් සූදානම් විය යුතුයි සිංහලයාගේ විමුක්ති අරගලය වෙනුවෙන්. සිංහලයාගේ සැබෑ උරුමය දිනා ගන්න, ඔවුන්ගේ අභිමානය ආරක්ෂා කරගන්න, ඒ වගේම ඔවුන්ට හිමි විය යුතු භූමි පුත්‍රයන් හැටියට හිමි විය යුතු ස්ථානය ලබා ගන්න දැන් සූදානම් විය යුතුයි. ඒ වගේම මේ රටේ මහානායක හාමුදුරුවරු ඇතුළු වගකිව යුතු සියලු හාමුදුරුවරුන්ට මේ මොහොත සුදුසු වෙන්නේ නැහැ. ලැබෙන දෙයක් වළඳලා දෙන වරදානයක් බාර අරගෙන පිරිකරක් බාර අරගෙන එන දේශපාලකයට පිරිත් නූල් කෑල්ල ගැට ගහලා නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්න කිසිදු භික්ෂුවකට මේ රටේ අයිතියක් නැහැ. මොකද හේතුව භික්ෂූන්ගේ වගකීම එය නොවන නිසා. ලෝකයේ එකම ජාතිය සිංහලයෝ විතරයි තමන්ගේ දරුවන් හැර වෙනත් කණ්ඩායමක් තමන් අමාරුවෙන් උපයන ධනයෙන් නඩත්තු කරන. ඒ තමයි භික්ෂු මහා සංඝයා. මේ රටේ හාමුදුරුවෝ නඩත්තු කරන්නේ තමන්ගේ බූදල් වල තමන්ගේ දේපල හෝ බූදල් වලින් නෙමෙයි. මේ රටේ මිනිස්සු හරිහම්බ කළා තමන්ගේ කාලය ධනය ශ්‍රමය මේ සියල්ලක් කැප කළා තමයි මේ රටේ හාමුදුරුවෝ මේ භික්ෂු පරම්පරාව ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ භික්ෂු පරපුරට වගකීමක් තියෙනවා තමන්ව රකින්න තමන්ගේ පරපුරු ආරක්ෂා කරන්න. ඒ වගකීම අනිවාර්ය වශයෙන් තේරුම් අරගෙන ඉදිරියට ආයුතු කාලයක් කෙරෙට අපි දකින්නේ. ඒ වගේම මේ රටේ සිංහලයන්ගෙන් අපි ඉල්ල හිටිනවා කරුණාකරලා දැන් ලෑස්ති වෙන්න සැබෑ වෙනසක් කරන්න. කරුණාකරලා දැන් ලෑස්ති වෙන්න සිංහලයෝ සැබෑ වෙනසක් කරන්න. බුදුබල සේනා සංවිධානයේ මේ දක්වා යම් අදහසක් රට හමුවේ තිබුණා නම් මොනවා හරි අනතුරක් පෙන්වලා දුන්නා නම් ඒ සියලුම අනතුරු අපි පෙන්වා දීපු අද යථාර්ථයක් බවට පත්වෙමින් තියෙනවා. ඒ එකක්වත් බොරු වෙලා නැහැ. ඒ එකක්වත් ව්‍යාජයන් බවට පත් වෙලා නැහැ. දවසින් දවස මොහොතින් මොහොත අපි මේ පෙන්වා දීපු කරුණු ඒ වගේම පෙන්වා දීපු නොඑක් විදිහේ බරපතල කාරණා අවදානම් සහගත දේවල් අද මේ පොළව තුල සක්‍රිය වෙමින් තියෙනවා. හරියට ගිනි කඳු පුපුරන්න ඕන මෙන්න කිට්ටු වෙනවා වගේ. ඒ නිසා මේ රටේ සිංහලයන්ගෙන් අපි ඉල්ල හිටිනවා කරුණා කළා කලින් තමුන්නාන්සලා රැවටුවා වෙන්න පුළුවන්, රැවටුණා වෙන්න පුළුවන්. නොඑක් වතාවන් වල වැරදුනා වෙන්න පුළුවන්. ඒ වගේම වැරද්දුව වෙන්න පුළුවන්. හැබැයි ඒ වරද්දපු තැනින් නැගිටලා වැටිච්ච තැනින් නැගිට්ටවලා හරි දිශාවකට මේ රට ගෙන යාමේ ඒ සුද්ධ වගකීම සිංහලයන් හැටියට අපි ඒ වගකීම බාරගත යුතුයි. ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න මේ රටේ හැම සිංහල පවුලකින්ම එක ඡන්දයක් බුදුබල සේනාව විසින් හදන මේ විමුක්ති අරගලය වෙනුවෙන් පරිත්‍යාග කරන්න ලෑස්ති වෙන්න කියලා අපි මේ වෙලාවේදී කියනවා. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා මේ මොහොත වන විට මේ රට තුල පුදුම විදිහේ කොල්ලකෑම් ගණනාවකට ගොදුරු වෙමින් ඉන්නවා. ඒක පහුගිය ආණ්ඩුව කාලේ අපි කෑ ගහලා බොහොම තද විදිහට, බොහොම රළු විදිහට, ඒ වගේම දෘඪ විදිහට පහුගිය ආණ්ඩුවට කිව්වා. අපිට විසඳුම් ලැබුණේ නැහැ. ඒ වගේම ඒ රෞද්‍ර ලෙස, දෘඪ ලෙස හඬගා ඒ කියපු කරුණුම වර්තමාන යහපාලන ආණ්ඩුවටත් අපිට කියන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා පමණක් නෙමෙයි යහපාලන ආණ්ඩුවේ අපි දන්නවා එක පෝරිසාදයෝ දැන් වඳ පීරිච්ච ඇතැම් දේශපාලකයෝ දැන් ලකලෑස්ති වෙනවා මේ නීති ගේන්න, අනපනත් ගේන්න, ජාතිය ගැන කතා කරන්න බැරි වෙන නොඑක් විදිහේ. ඒවා ඉතින් හඳේ තමයි. අද මේ රටේ විශේෂයෙන් තරුණ පරම්පරාව දැනුගත් මිනිස්සු සාමාන්‍ය ජනයා පවා අද මේ රට තුල සිද්ධ වෙන විනාශය තේරුම් ගනිමින් ඉන්නවා. අවාසනාවකට මේක නොතේරෙන්නේ බත් බැල අක්මුල් සිඳගත්ත තමන්ගේකම දේශපාලනය නිසාවෙන් බලය නිසාවෙන් අහිමි කරගත්ත
මේ දේශපාලන තක්කඩි රැළට විතරයි. ඒ නිසා මේ දේශපාලන තක්කඩින්ගෙන් මේ මාතෘ භූමිය ගලවා ගැනීම අප වෙත පැවරිච්ච විශේෂයෙන් මේ රටේ භික්ෂුන් වහන්සේලාට පැවරිච්ච ඓතිහාසික වගකීමක් හැටියට අපි සලකන්නේ. මේ බලන්න අද අපිට පේනවා පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න මම අර කියපු වඳ පීදිච්ච ඒවයි පළ නැහැ පළ දරන්නේ නැහැ. ඒ නායකයෝ තරඟිට වගේ මේ මතවාදවලට පහර දෙනවා. අපි අපේ ජාතිය ගැන කතා කරද්දී අපි ජාතිවාදීය ආගම්වාදීය යනාදී වශයෙන් අර පෙර පුරුදු පදයම මේ ආණ්ඩුවෙත් වයන්න පටන් අරගෙන තියෙනවා. ඒ නරිවාදන් වලට අපි සැලෙන්නේ නැහැ. අපි කියන ඇස්සරලා බලාපල්ල කියලා. මේ බලන්න අපේ විශේෂයෙන් සිංහලයන්ට බෞද්ධයන්ට භික්ෂුන් වහන්සේලාට අන්තර්ආගමික සහජීවනය ඒ වගේම වෙන වෙනත් නොඑක් විදිහේ මේ ජාතික සමගිය සංහිඳියාව ජාතීන් අතර ඒකාබද්ධතාවය සුහදතාවය මේවා වර්ධනය කරගන්න උපදෙස් දෙන කාටවත් මේවා තේරෙන්නේ නැද්ද කියන එක ප්‍රශ්නයක්. මේ බලන්න මගේ අතේ තියෙන්නේ 2012 අවුරුද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ මේක එක උදාහරණයක් පමණයි කාලය නැති නිසා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අතුරින් විශාලත්වයෙන් කුඩාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය වන අකුරණට වෙලා තියෙන තත්ත්වය. කුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට වෙලා තියෙන තත්ත්වය. එතකොට මේ බලන්න ග්‍රාම නිලධාරී වසම් 35ක තොරතුරු අපි ලබා ගත්තා. මෙන්න බලන්න සහජීවනයේ තරම. අද වෙන විට සමහර ගම්වල එක සිංහලයෙක්වත් නැති තැනට පත් වෙලා තියෙනවා. ඇතැම් කල්ලි කණ්ඩායම්වල බලහත්කාරය නිසා, ඇතමුන්ගේ ජාතිවාදය නිසා, ඒ වගේම ඔවුන්ව පෝෂණය කරන ඇතැම් ආගමික ඉගැන්වීම් නිසා ඒවා හරියටම ක්‍රියාත්මක කරන්න යෑම ඇතුලේ මෙන්න සිංහලයන්ට උදා වෙලා තියෙන තත්ත්වය. එක බුලුගහෝ තැන්න. බුලුගහෝ තැන්න කිව්වහම මේක මේ මුස්ලිම් ගමක් දෙමළ ගමක්වත් නෙමෙයිනේ. සිංහල ගමක්. සිංහල බිඳුවයි එකෙක්වත් නැහැ. මුස්ලිම් පවුල් 2736යි. දෙමළ 16යි. කසාවත්ත සිංහල පවුල් 14යි. මුස්ලිම් පවුල් 2581යි. දැන් මේ 14ත් අද වෙනකොට නැහැ. ඉන්න බෑ. ඊළඟට උඩවැලි කැටිය සිංහල බිඳුවයි. මුස්ලිම් පවුල් 3590යි. දොඩංගොල්ල සිංහල පවුල් 6යි. මුස්ලිම් පවුල් 3283යි. සහජීවනයේ අකුරණ එක සිංහල පවුලක් නැහැ. තෙලඹු ගහවත්ත සිංහල පවුල් 28යි. අද මේවා 28ට බහැලා දැන් 8ත් නැත් තත්ත්වයටපත් වෙලා. වරාගස්සින්න සිංහල පවුල් 2යි. මල්වාන හින්න සිංහල පවුල් 7යි. හුරිගොල්ල සිංහල බිඳුවයි. දෙල්ගස්තැන්න සිංහල පවුල් 5යි. පංගොල්ලාමඩ සිංහල පවුල් 6යි. මල්ගමන් දෙනිය 370යි. කුරුඳුගහෑල සිංහල පවුල් 26යි. මේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක කුඩාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් කීපයක තොරතුරු අපි මේ කියන්නේ. ඒ නිසා අපි තේරුම් කරගත යුතුයි මේ රට මොකක්ද, මේ පරිසරය මොකක්ද මේ රට ඇතුලේ සිද්ධ වෙමින් තියෙන්නේ. අපි දන්නවා සිංහලයෝ කියලා කියන්නේ ලෝකේ වෙන කිසියම්ම ජාතියකට නෑකම් කියන්නේ නැති මේ කලාපේ ඊටාම සුළුතරයක් වෙච්ච පිරිසක්. මේ කලාපේ
දසලක්ෂ අද වෙනකොට මම හිතන්නේ දසලක්ෂ 14ක් විතර සිංහලයෝ ජීවත් වෙනවා. නිකන් අරගෙන බලන්න අපි ගත්තොත් මේ දකුණු ආසියානු කලාපේ විශේෂයෙන්ම මේ පෝක් සමුද්‍ර සංධියෙන් එතර සැතපුම් 23ක් පමණ දුරින් ඇති තමිල්නාඩුවේ විතරක් සිටින දමිළ ජනයා ගත්තොත් අද වන විට දසලක්ෂ 60ක් විතර. ඒ කියන්නේ 6 කෝටියක් ඉක්මවල තියෙනවා. ඉතින් මේ ගණන් සංසන්දනාත්මකව බැලුවට පස්සේ මේ කලාපේ අතිශය සුළුතරය සිංහල. ඒ නිසා අපි බොහොම අනතුරුදායක තත්වයක ඉන්නේ. ඒ නිසා කෙසේ හෝ ඒ අනතුරුදායක තත්වයකට මුහුණ දෙමින් ඉන්න මේ සිංහලයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි අනිවාර්ය වශයෙන් අපේ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි කියලා අපි හිතනවා. ඒ අනුව අපි කාරණා කීපයක් ප්‍රමුඛව ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ අනුශාසකත්වය ලැබමින් ඒ පිහිටුවන දේශපාලන වැඩපිළිවෙලේදී මේ රටට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා නීති කීපයක්. අනිවාර්යෙන් ඒව වහවහ අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුයි සිංහල ජනයා අතර මේ කරුණු ප්‍රචාරය කළ ඔවුන් දැනුවත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි අපේ හිතවත් මාධ්‍ය වලින් අපි කාර්ය ඉටු වෙතයි බලාපොරොත්තු වෙනවා. අපි ගත්තොත් මේ රටේ ජාතික සම්පත් ස්වාභාවික සම්පත් උපරිම ලෙස භාවිතා කිරීම පිණිස මේ රටට අවශ්‍යයි උපත් පාලන නීතියක්. අනිවාර්යෙන් උපත් පාලන නීතියක් මේ රටට අවශ්‍යයි. උපත් පාලන නීතියක් යටතේ සිංහල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් මේ රට තුළ ජීවත් වෙන සියලු පුරවැසියන්ට දරුවන් 3 දෙනෙක් පමණ හදන නීතිය අපි ගෙන ආ යුතුයි. මේ රට ඉදිරියට ගෙනියන්න නම්, මේ ව්‍යසනයෙන් අත මුදව ගන්න නම්, ඒ වගේම ආගමික වශයෙන් වගේම ಜಾති මත කලාප නිර්මාණය කර ගැනීම තහනම් කළ යුතුයි. ಜಾති මත ආගම් මත කලාප වෙන් කර ගැනීම අද අපි දන්නවා සමහර ප්‍රදේශ බලකුටු බවට පත් වෙලා. මේක බරපතල තත්ත්වයක් උපතේ සිට විපත දක්වා ඇතැම් කණ්ඩායම් මේ මහා සමාජයෙන් වෙන් වෙමින් ඔවුන්ගේම කලාප ගොඩනගා ගනිමින් ඉන්නවා. මේක භයානක තත්ත්වයක්. ඒ වගේම විවාහ සම්බන්ධයෙන් එක නීතියක්. සිංහලයන්ට එකනම් දෙමළ මිනිහටත් එකයි, මුස්ලිම් මිනිහටත් එකයි. ඇයි? මේක අරාබිය නොවන නිසා. එහෙම නැත්නම් වෙන මුකුත් ආදේශක නැහැ. මේක සිංහල රට, සිංහල බෞද්ධයන්ගේ රට. ඔවුන් අනාදිමත් කාලයක් තිස්සේ ගොඩනගමින් ආරක්ෂා කරගෙන ඉස්සරහට ආපු රට. ඒ විතරක් නෙමෙයි සිංහලයෝ කියලා කියන්නේ ලෝකේ ඉහළම ගණේ ආගන්තුක සත්කාරය, ධර්මයෙන් ලැබපු ශික්ෂණය සහ පෝෂණයත් එක්ක අනිත් ඕනෑම කෙනෙකුට කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් අපි එක්කලා වාසය කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කරපු මිනිස්සු ඉන්න රට. අද අපි ටොකු වෙනුම් කනවා. එක දෙයක් අපි කියනවා, ඔය ඇතැම් උද්දච්ච කමින් දඟලන, උඩ බුරලන ඇතැම් පුජ්‍යලයන්ට අපේ ඔළුව උඩින් පියාඹන්න පුළුවන්. හැබැයි අපි කූඩු හදන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක් කළ යුතුයි. ඒ වගේම ආගමික නීති, සිවිල් නීති, ආගමික නීති අද සමහර කණ්ඩායම් තමන්ගේ ආගමික නීති රටේ සිවිල් නීති බවට පත් කරගන්න වෑයම් කරනවා. අනිවාර්යෙන් මේ ආගමික නීති සිවිල් නීති බවට පත් කර ගැනීම තහනම් කිරීමට අපි ඒ මතය ඉස්සරහට ගේනවා. ඒ වගේම හිංසාකාරී ලෙසත්, සදාචාර විරෝධී ලෙසත් අන්තවාදී හා ආගමික මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් හැසිරෙනවා මේ රට තුල. අද වෙන විට 400 ඉක්මවල තියෙනවා මේ කල්ලි. සම්පූර්ණයෙන්ම මේවා තහනම් කිරීම වෙනුවෙන් මතයක් නිර්මාණය කරගත යුතුයි. ඒවා දේශපාලනිකව ජය ගැනීම සඳහා අපි ක්‍රියා කළ යුතුයි. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල, මහා මග ප්‍රසිද්ධ ස්ථානවල, පාසල්, බැංකු යනාදී හැමතැනකම වෙන්න පුළුවන්
පොදුවේ මහජනයා ගැවසෙන ස්ථානවල මොනම ආකාරයෙන්වත් මුහුණු වසා ප්‍රසිද්ධියේ හැසිරීම තහනම් කළ යුතුයි. මේවා රටක් හැටියට ඉදිරියේදී ආරක්ෂා වෙන්න නම් අනිවාර්ය වශයෙන් අද අදම අපි වහවහ ක්‍රියාත්මකව යහුසුලුව එකවන්ව නැගිටලා මේ ජාතියේ පැවැත්ම උදෙසා අපි කටයුතු කළ යුතුයි. අපි විශ්වාස කරනවා අසල්වැසි රටවල් අරගෙන බලන්න. සිංගප්පූරුව දියුණු කළේ කොහොමද? මැලේසියාව දියුණු කළේ කොහොමද? මහතීර් මොහමඩ් මහත්මයා විසින් ලියපු ද මැලේ ඩයිලෙම්මා කියන කෘතිය අරගෙන කියවන්න. කොහොමද භූමිපුත්‍ර සංකල්පය මත ඒ රටවල් ගොඩ නැගුවේ කියලා. අද අපිට පේනවා උපන් රටේ තමන් උපන් බිමේ ඓතිහාසික ජාතිය වෙච්ච සිංහලයෝ නන්නත්තර වෙලා ව්‍යාපාරිකාතින් කඩා වැටෙමින් බොහෝ වේදනාකාරී අත්දැකීම් විඳිමින් අද දැඩි අපහසුතාවයෙන් ඉන්න නිසා අපේ වැඩපිළිවෙල ඇතුලේ සජාතික ඒ දේශීය භූමිපුත්‍රයින්ට ප්‍රමුඛතා ලබා දෙමින් ඔවුන්ව ගොඩනගන්න ඔවුන්ට අධ්‍යාපන ආගමික සමාජීය හැම ක්ෂේත්‍රයකම ප්‍රමුඛතා ලබා දීලා මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් අපි හදන්න මේ වෙනකොටත් ඒ කටයුතු සියල්ලක් සම්පාදනය කරලා තියෙනවා. ඒවට ඒ අවශ්‍ය කරන ව්‍යවස්ථා සියල්ලක් සම්පාදනය කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා අපි බුදුබල සේනා සංවිධානයේ පටන් ගත්තේ යම් දවසකද එදා අපි කිව්වා කවදාකවත් හාමුදුරුවෝ මේ රටේ පාර්ලිමේන්තුවටවත් පළාත් සභාවටවත් නගර සභාවකටවත් ප්‍රාදේශීය සභාවකටවත් භික්ෂුන් වහන්සේලා නොයා යුතුයි. ඒ තැන් වලට ගැළපෙන පුජ්‍යලයන් ගිහි පාර්ශවයන් ඒ විභවයන් සහිත මිනිස්සු ඒ වෙනුවෙන් ගොඩනැංවිය යුතුයි කියලා දැන් ඒ සඳහා හොඳම කාලය එළඹිලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි ලෑස්ති රටේ සිංහලයන්ට අපි කියනවා කරුණා කළා ලෑස්ති වෙන්න සැබෑ වෙනසක් කරන්න කියලා මේ වෙලාවේ මතක් කරන්න උවමනයි. ඒ කාරණාවට අමතරව අපි දැක්ක මේ වර්තමාන රටේ නායකතුමා ජනාධිපතිවරයා ඊයේ උතුරු පළාතට ගිහිල්ලා අපේ ප්‍රධාන මාතෘකාවට අමතරව මේ මොකද අදාදම ඒවා අපි අපේ මතය කිය යුතුයි මේ අර උතුරේ මත යාපනයේ සිසුවියක් ඝාතනය වුණා මිලේච්ඡ තිරිසනුන් විසින් කරපු කිසිදු මිනිසෙක් අනුමත නොකරන ආකාරයේ ඝාතනයක් සිද්ධ වුණා. ඒක කවුරුවක්වත් අනුමත කරන දේවල් නෙමෙයි. අපි අතිශයින් කම්පා වෙන ඒ සිද්ධිය ගැන. ඒක උතුර වෙන්න පුළුවන්, දකුණ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්. කොහේ හෝ එවැනි අතවර හෙලා දැකීමෙන් පමණක් නොනැවති එවැනි තත්වයන්ටපත් නොවෙන්න සමාජයක් හැටියට අපි එකවන්න වැඩ කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. රටේ හැමතැනකම මේ වගේ දේවල් සිද්ධ වෙමින් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සිසුවිය ඝාතනය වීම ඒ දෙමව්පියන්ට යම් දුකක් දැනෙනවද? ඒ දුක අපටත් දැනෙනවා. අපි මිනිස්යන් නිසා. එතෙන්දි ಜಾති, කුල, මල අදාළ නැහැ. උතුරද දකුණද නැගෙනහිරද දෙමළද මුස්ලිම්ද සිංහලද නේ අදාළ නැහැ. මේ ඔක්කොටම කලින් අපි මිනිස්සු හැටියට අපි ඒවා ඉතා පිළිකුලෙන් බැහැර කරනවා විතරක් නෙවෙයි ඔවුන් එකලා කනගාටු වෙනවා. හැබැයි උතුරේ සිසුවිය ඝාතනය වෙනවා වගේම අපි දැක කොටකෙතනෙත් එක ගමක නේද? අනන්තහත් තව බොහෝ තැන්වල එවැනි ඝාතන දූෂණය කොට මරා දැමීම් නොයෙක් දේවල් අපි දැක්කා. ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ වුණාම විශේෂ අධිකරණයක් පිහිටවනවා. එතකොට ඒ අතින් බැලුවාම කොටකෙතනට අධිකරණ කීයක් පිහිටවන්න ඕනද? මොනවද මේ විකාර වැඩ කියලා අපි මේ ආණ්ඩුවේ කෙරුම්කාරයන් අහන්න ඕන. නිසා ඒ විශේෂ අධිකරණ උතුරට විතරක් ඇයි? මේ සිද්ධියට විතරක් ඇයි? රටේ හැම තැනකම මේ වගේ දූෂණ වෙනවා, මරනවා. එහෙනම් මේ හැම එකන විශේෂ අධිකරණ පිහිටවන්න ඕනද? ඉතින් මේවෙන් සිද්ධ වෙන්නේ මේ රටේ බහුතරයකගේ සිත් රිදීම පමණයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒ නීතිය කොළඹ වෙන්න පුළුවන්, උතුර නැත්තම් මේ දකුණ වෙන්න පුළුවන්. උතුර දකුණ කියලා එහෙම විශේෂ ජන කොටස් නැහැ මෙහි.
එක රටක් නම් එක නීතියක් ඒ නීතිය මුළු රටම වළංගු විය යුතුයි. ඉතින් අපි ඒක දකින්නේ නැහැ. ඒ වගේම අපි දැක්කා ඊයේ අගමැතිතුමා දැන් හරි චණ්ඩියෙක් වෙලානේ. හරි චණ්ඩියෙක් වෙලා. ඉතින් මේ අගමැතිතුමා මේ අපි දැක්කෝ මේ අන්තර්ජාලයේ Facebook මාධ්‍ය ජාලාවල වැඩ කරන කණ්ඩායම් ටික ගෙන්නලා තිබ්බා. අපි වගකීමෙන් කියනවා. මංගල සමරවීර මහත්මයාගේ තියරියක් වෙච්ච මේ රටට හඳුන්වලා දුන්නේ එතුමා තමයි වැඩිපුරම මේ ගොබෙල්ස් න්‍යාය. මේ ගොරකා මොනවාද දඩමස් ගොරක කරනවා. ගොරකා දඩමස් කරනවා. ඉතින් ඒ න්‍යායෙන් පෝෂණය වෙච්ච අද බිහි කරලා තියෙනවා ඔන්නේ දසදහසක sannivedana බලකායක්. පොඩි ගානක් නෙමෙයි. කොහොමද 10000ක් විතර බොරු බේගල් කටින් එළියට දැම්මහම ඒක තමයි පහුගිය ඔය මේ රෙජිම් චේන්ජ් එකටත් අපි හිතනවා බලපෑවේ බහුල ලෙස ඒකයි කියලා. දැන් පුදුමේ තමයි අපි දන්නවා ඊයේ පෙරේද වෙද්දී විශේෂයෙන් මේ අන්තර්ජාලේ මේ ජාතිකවාදයේ වෙනුවෙන් ඇත්ත වෙනුවෙන් තමන්ගේ කම වෙනුවෙන් අන්නේ ජාතීන්ට හෝ වෙන කාටවත් අපහාස නොකොට ලියලා කියන අපේ තරුණයන් පස්සේ දැන් CID එක පන්නනවා. මුන්ට පිස්සු. මුන් පන්නන්න ඕන මේ තමන්ගේ කම ලියන තමන්ගේ කම ගැන කතා කරන ඊළඟට තමන්ගේ ආගම ගැන ජාතිය ගැන උනන්දුවෙන් හෘදයේ බරපතලම හදවතේ ගැඹුරු තැනින් උපදින ඒ සංකල්පනා එක්ක වැඩ කරන එවුන් පස්සේද මේ රටේ අන්තවාද වපුරන්න මූලධර්මවාදී ක්‍රියාකාරකම් ගොඩනගන්න මේ රටේ නොඑක් විදිහේ ඝට්ටනයන් නිර්මාණය කරන්න උන් පස්සේ පායලවන්න. ඒ නිසා මේක තමයි මේ වඳ පීදපු නායකයෝ රටකට පහළුණාම වෙන කරුමේ. ඒ නිසා අපි මේ නායකයන්ට කියනවා කරුණා කළා ඒ දඩයමට බ්ලාස්ටි වෙලා මේ රට නරක තැනකට පත් කරගන්න එපයි කියලා. අපි දන්නවාද ඔය අන්තර්ජාලය ගත්තොත් නම් කියන්න උවමනා නැහැ අර නිවුස් මේ නිවුස් කියලා එක නමින් මොන තරම් අපහාස කරනවද අපට කොච්චර අපහාස කරනවද ජීවිතයට කොච්චර අපහාස කරනවද අපි දන්නවා සමහර එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ අරමුදල් වලින් තමයි මේ වෙබ් අඩවි පවත්වගෙන යන්නේ. ඒගොල්ලෝ එහෙම පවත්වගෙන වෙනම කල්ලියක් හදන ගම මෙහි අපිට වැඩිබන කියනවා. ඉතින් මේක බරපතල තත්වයක් හැරෙට අපි දකින්නේ අපි කියනවා තරුණයන්ට බල සීරුවෙන් සිට තමන්ගේ රාජකාරිය බය නැතුව හරියට කරන්න කියලා ඊටු ටික අපි බලා ගන්නම් කියලා. මොකද මේක හොඳ තත්වයක් නෙමෙයි. මේ අපේ තියෙන මාධ්‍ය සියල්ලක් වාරණය කරනවා. සියල්ලක් වාරණය කරනවා. විශේෂයෙන් අපි මේ විද්‍යුත් මාධ්‍යවල ප්‍රධානීන්ට අනතුරු ඇඟවීමක් කරනවා. මොකද අපි අධිකරණ මේ ක්‍රියාමාර්ගවලට යන බලාපොරොත්තු වෙන ඉදිරියේදී මොකද හේතුව ඇතැම් මැති ඇමතිවරු එක එක සංවාදවලට ඇවිල්ලා කරුණු හරි හැටි නොදැන ඒවා හරි හැටි අධ්‍යයනය නොකර තමන්ගේ සහවාසී ඉන්න අය කියන මොනවා හරි දේවල් හිසින් දරාගෙන අපිට චෝදනා කරනවා. අපිට උත්තර දෙන්න තැනක් නැහැ. ඒක මොන වාද පිටිය වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්, රතු ඉර වෙන්න පුළුවන්, මොන ඉරේ හරි කමක් නැහැ. අපිව විවේචනයට බඳුන් කළා නම් අපිට ඒ අවස්ථාව ලබා දිය යුතුයි. අපිට ඊට උත්තර දෙන්න. මේ මොන මාධ්‍ය සදාචාරයක්ද? අනිත් දේවල් ගත්තත් එහෙම මාධ්‍යවේදීන් හිතවතුන්ට මේවා ලියන්න මේ උවමනාවල් තිබුණත් ඉතින් ඒවා උඩින් කපනවා. ඉතින් කොහොමද හරි දෙයක් ගැන අවමතරමින් අපි කතා කරන මේ ඇති සැටියෙන් රටේ ලෝක මිනිස්සුන්ට දැනගන්න තියෙන්නේ අන්තර්ජාල මාධ්‍ය විතරයි. ඒ සයිබරවකාශ ඉඩකඩ විතරයි. අද ඒකටත් වාරණ දාන්න මේ ගොයියෝ සැරසෙනවා. ඒ නිසා එවැනි තත්වයන්ට මුහුණ දෙන්න අපි සූදානම් බව මේ වෙලාවේදී මතක් කරමින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මොන හරි විශේෂ දෙයක් තියෙනවා නම් අපි පාරවල් කීපයක් තියෙනවා. දැනට ඒ ගැන එකක් ලියාපදිංචි කරන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒ වගේම තව පක්ෂ කීපයක් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. සමහරු
කැමැත්ත පළ කළාක් තියෙනවා. ඉතින් තාම ඒ කෙසේ හෝ වේවා මහමැතිවරණදී අනිවාර්යෙන් මේ නියෝජිතත්වය ලැබෙනවා. භික්ෂුන් වහන්සේලා නෙමෙයි. මොකද අපි හැමදාම කිව්වා හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවරුන්ට ඒ අදාළ තැන නෙමෙයි එතන. අපේ තැන පන්සල. ඒ ඓතිහාසික අපට පැවරිච්ච ඓතිහාසික ගමන් මගේ ගමන් කරමින් අපි එතෙන්ට උවමනා කරන මිනිස්සු හදනවා. දැන් අද වෙලා තියෙන්නේ බලන්න කවුද මේ රටේ හාමුදුරුවන්ගේ අනුශාසනාවට යටත් එක දේශපාලකයෙක් කියන්න බලන්න. කවුරුත් නැහැ. සිමෙන්ති කොට 100ක් දුන්නාම එතුම හරි හොඳයි. එතුම හරි සිල්වත්, හරි ගුණවත්. වරදානයක් මොනවා හරි දුන්නාම ඉතින් ඉවරයි. වාහන පර්මිට් එකක් දුන්නාම ජාතියත් අමතකයි, ඔක්කොම අමතකයි. එහෙම මේ රට ගෙනියන්න බෑ. ඒක නෙමෙයි භික්ෂුන් වහන්සේලාගේ වගකීම. ඊට වඩා උඩින් ඉඳලා එතෙන්ට උවමනා කරන මිනිස්සු ගොඩනගන එක. ඉතින් අපි ඒක අනිවාර්යෙන් දැන් කළා තියෙනවා. අපේ අය ඒකට ලෑස්ති. ඉතින් අපේ රට ජනතාවට කියන්න ඕන මොල ලෑස්ති වෙන්න කියලා. සරලව ගොත් අදාළ නැහැ. අදාළ නැහැ. මොකද ඒ සියලු අත්දැකීම් හොඳින් අත්විඳලා හැබෑවටම මේ උදා වෙන තත්ත්වයන් දෙස සලකා බලලා හදන වැඩපිළිවෙලක් මේ. මේ තුල නෑ මේ മന്ത്രി කෙනෙක් වෙන්න, ඇමති කෙනෙක් වෙන්න, ජනාධිපති වෙන්න කෙටිපාරවල් හොයන තරම් නෙවෙයි මේක. මේක ඊට වඩා වෙන බලපෑමක් එක්ක බලපෑම් කණ්ඩායමක් විතර හදන වැඩපිළිවෙල. අපිට වැදගත් පුජ්‍යලයෝ නෙමෙයි අපේ අරමුණ. ඉතින් අතීතේ එහෙම වුණා ඇත්ත. සිරිමහා බෝධියට යන් කියලා දඹුල්ලෙන් දාලා ගියා කට්ටිය. ඉතින් ඒක එකයි මම කිව්වා අදාළ නැහැ කියලා. ප්‍රධාන පක්ෂ කරපු දෙයක් නැහැ නේ. ප්‍රධාන පක්ෂ කරපු දේවල් ප්‍රතිඵලනේ මම ඔය ඉස්සලා කිව්වේ. ප්‍රධාන පක්ෂවලට යවලා අපේ පුජ්‍යලයෝ සුන්නත් කරන්න අපි ලෑස්ති නැහැ. මොකද එතන ගියාම සිංහලත් නෙමෙයි, මුස්ලිමුත් නෙමෙයි, දෙමළත් නෙමෙයි, කල්ලතෝණියක් එතන එන්නේ. ජාතියක් නැහැ, උන්ට ජම්මයක් නැහැ. දැන් ඉතින් ඔය මැති ඇමතුරු කරන ප්‍රකාශ දිහා බලපුවාම ඒක පේනවනේ. දැන් අපිට ඒ අතින් අපි දෙමළ මිනිස්සු ගැන දෙමළ නායක වෙන සතුටු වෙනවා. මුස්ලිම් නායකයෝ ගැන ආඩම්බර වෙනවා. අපේ උන් ගැන දුක් වෙනවා. සරලවම කියන්න තියෙන එච්චරයි. මොකද ඒ ඒගොල්ලන්ගේ ඒ තියෙන ස්ට්‍රක්චර් එක නේ නැත්තම් මේ ෆ්‍රේම් එක ඇතුලේ තමයි මේ සියල්ල වෙන්නේ. මොට කරනවා. ඇයි මේ රටේ හාමුදුරුවෝ දැන් අද වෙනකම් මට කියන්න මම අභියෝග කරනවා මොන දේශපාලන පක්ෂයේද මේ රටේ සිංහලයෝ බහුතරයක් නියෝජනය කරන බෞද්ධයෝ බහුතරයක් නියෝජනය කරනවා කියන මොන දේශපාලන පක්ෂයේද අවම තරමින් මධ්‍යම කාරක සභාවට භික්ෂුවක් ඇඳවලා අනුශාසනාව ගත්තනක් කියන්නේ නිකන් අර දැහැටි දඬු තියරිය වගේ වැස්සට කුඩේ ඉහලලා අවුවට කුඩේ ඉහලලා කුඩේ පැත්තකට වීසික් කරනවා වගේ පිරිත් නූල් කෑල්ලකට ගහ ගන්නයි සුබ මොහොතේදී ඇවිල්ලා හාමුදුරුවෝ අපිත් එක්ක හාමුදුරු ඉන්නවා කියලා පෙන්නනවා හැරෙන්න මොන තීන්දුව ගන්නේද මේ රටේ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනාව අරගෙන තියෙන මේ පක්ෂ. එහෙම ගත්තනම් එහෙම වෙයිද මේ රටට? අද මොකද්ද මේ පක්ෂ තරගෙන් ගෙනල්ලා තියෙන්නේ? සර්වාගමික බහුභූතයක් නම් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේශපාලන පක්ෂ වලින් රටේ සංවර්ධනයේ මේ පාරවල් හදන එක මහලු කෙන්ගෙඩියක් නෙමෙයි. ඒවා මේ මොකෝ අම්මගේ අප්පගේ බූදල වලින් කරන්නේ නෙමෙයි මේ රටේ මහ ජනතාවගේ බදු මුදලින් මේ බදුරු එකතු කරලා ඕක කම්පැනි දෙකකට දුන්නත් කරන ඔය කරන රාජකාරී. ඒ නිසා මේ මහ පක්ෂ වලට අපේ පුජ්‍යලයවල එහෙම සුන්නත් කරන්න කිසිම සූදානමක් නැහැ. අනිවාර්යෙන්. එහෙම ගණන් ඉලක්කම් වලින් කොයි ගණිත මිනිත්තු ක්‍රමයට බැලුවත් සෑහෙන ප්‍රමාණයකට අපිට යන්න පුළුවන්. ගොඩක් පිරිසක් පක්ෂ වලටම එළඹිලා ඒ මතම ඉන්න පිරිස් ඉන්න ඉතින් ඔයාලා අතාරින්න එක පවුල අපිට ඕන එක පවුලකින් එක ඡන්දය අපිට ඕන. ඒ අතාරින්න බැරි පවුලක ඉන්නවනම් එක ඡන්දයක් හරි යාදී වෙනුවෙන් තාම නෑ. තාම මොකද මේ පොඩි නෛතික ගැටලු තියෙනවා. ඒවා සාකච්ඡා කරනවා. නමුත් අපි අනිත් ඉතුරු ටික ලෑස්ති කරගන්න එපා. වන්දනා ගමන වෙලාවට එනවා. දැන් මේක වන්දනා ගමනක් යනවා වගේ. දැන් බස් එකට කතා කරලා තියෙන්නේ. ඊළඟට කී දෙනෙක් නගින්න පුළුවන් ඒ ඔක්කොම ටිකත් ලෑස්ති කරගෙන. ඉතින් අනිත් අඩුම කුඩුම ටික කෑම බීම නවාතැන් වන්දනා ගමනක් යනකොට ගොඩක් තියෙනවනේ සූදානම් කරගන්න. ඒ කටයුතු තමයි දැන් මේ ලෑස්ති කරගෙන ඉන්නේ. ඔයාට ඒ කියන්නේ දැන් මේ හදන්නේ පොඩි පයින්ට් දෙන්න අපි එනවා. අනිවාර්යෙන් ස්ථිරවම
එනවා ලෑස්ති වෙන සූදානම් වෙන මිනිස්සුන් හිතන්න දැන් අපි මේ කියපු කරුණු ටිකුත් කිව්වනේ. අපි ඇවිල්ලා අපේ බලපෑම මේ රටේ උපත් පාලනය කළ යුතුයි වහම. ඊළඟට අපිට පේනවා අද වෙනකොට හැම තැනකම අධ්‍යාරක්ෂිත කලාප වගේ ආගමික සහ ඒ තමන්ගේ ආගමික නීති සිවිල් නීති බවට පත් කරගෙන කලාප හදාගනිමින් යනවා. මේ වගේ බොහොම බරපතල තත්වයන් අනාගතේ මේක එකපාරින් සිද්ධ වෙන්නේ නැහැ. අනාගතේ මූලික අයිතිවාසිකම් වලට බලපානක් කියලා මේ සංවිධානය කරනවා. ඔව් ඉතින් එහෙම ඉතින් මේ සංවිධානය ඇවිල්ලා මේ මූලික අයිතිවාසිකම් මේ එකක්වත් මේ ඔක්කොම කතා කරන්නේ සිංහලයන්ගේ පැත්තෙන් මේ සිංහලයන්ට විරුද්ධවනේ. අනිත් ඒවා ඔක්කොම හොඳයි. අනිත් අයගේ මේ ඔක්කොම මේ ප්‍රශ්න කරන්නේ මේ සිංහල බෞද්ධයේ කතන්දර ටික ගැන විතරයි. මොකද්ද මේ රටේ සුළු ජාතීන් නිසා අනිත් මිනිස්සු ඇතුළේ තියෙන ප්‍රශ්න? දැන් ඊ විග්නේශ්වරන් කියන උත්තරින් හමුදාව ඉවත් වෙන්න ඕනේ. ඒ හමුදාව අඟහරු ලෝකෙන් ආපු අයද? ඒතර අපි දැන් මෙහි අරලෙන් පටන් ගත්තොත් ලෑස්ති යල්ලා මේ කොළඹ ඉන්න දෙමළ මිනිස්සු යාත්‍රාට යන්න කියලා. මොනවද මේ පිස්සන්ගේ මේ වැඩ? මේ වගේ මේ ව්‍යාපාර කරගෙන පිටකොටුවට ගියත් අද බලන්න වැල්ලවත් යනාදී වශයෙන් මීගමු ඉඳලා කී ලක්ෂයක් ජීවත් වෙනවද මේ කලාවේදී? අපි එහෙම මේක නිවටකම නෙවෙයිද? එක නායකයෙක් නෑනේ මෙන්න මේ විදිහට මේක ඉන්නවනම් හිටපියා බැරි වුන් ඵලයව කියලා කියන්නේ. මේ මන් දන්නේ ඔය ඉතින් කතා කරලා වැඩක් නෑ ඉතින්. ඒ නිවටකමම තමයි. මොකද? මෙහෙමයි අපිට උවමනා කරන්නේ පැහැදිලි බලපෑම් සහගත බලවේගයක් වෙන්න. බලපෑම් සහගත බලවේගයක් වෙන්න. ඒකදී අපි මස් රාත්තලම ඉල්ලනවා. ඉතින් කපල කොටලා ගන්නකොට අවමතරමින් 750ක්වත් හම්බෙන්නේ නැතේ. කිලෝ එකකින්. ඉතින් අපි එහෙම උත්සාහයක අපි ඉන්නවා. මොකද මේක හරි පින්වන්ත රටක්. හරිම පින්වන්ත රටක්. කොයි අතින් බැලුවත් මෙහෙම හිරු පායන වැස්ස වැටෙන මොන ගෙඩියක් කාලා ඇටයක් වීසි කළත් පළ හැට ගැනෙන මහා පින්වන්ත බිමක් මේක තියෙන්නේ බුද්ධ භෝග. බුදුහාඳුරන්ගේ තුනුරුවන්ගේ ඒ ධර්මයේ ආభాෂය ලැබපු ගහකොළ සතාසිව්පාව මිනිසු ජීවත් වෙච්ච බිමක් මේක. ඉතින් ඒ බිමේ අපි අද කනගාටු වෙනවා අදූරදර්ශී පාලකයන් යටතේ ජීවත් වෙන්න සිදුවීම ගැන. අදූරදර්ශී ඔක්කොම නොවුනත් ඇතැම් නිවට පාලකයන් යටතේ ජීවත් වෙන ලැබීම අපේ ජීවිතේ ලැබපු මේ ආත්මයේ ලැබපු මොකද අපි මේ රටේම ඉපදිපදි මැරෙන්නේ ආපහු. අවුරුදු 5000ක් කල් බුද්ධ ආගම රකින්න ඕන අපි. ඒක අපිට පැවරිච්ච වගකීමක්. බුද්ධ ආගම රකින්නේ නැහැ ලෝකෙ වෙන කවුරුත්. ඉතින් අපි අවුරුදු 2500ක් මේක රැකලා තියෙනවා. අපි ඉපදිපදි මෙරි ඒ යුගවලදී ඒ රාජකාරිය කළ යුතුයි. ඉතින් මේ ආත්මය අපට හම්බ වෙන්නේ අර ජාතක පොතේ ඇතැම් කතා වගේ අදූරදර්ශී ඇතැම් නිවට පාලකයන් සමහරට මුණ ගැහෙනවා. ඒ අවස්ථාවලදී අපිට දුකක් වේදනාවක් ඇති වුණත් ඒවා සමසිතින් මෙත්සිතින් විඳදරාගෙන වෙනත් දිශාවකට මේ ජාතිය මෙහෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක පැවරෙන්නේ භික්ෂුන් වහන්සේලාට. මොකද ඔබ ඇත්තෝ හිතන්න මේ දෙයනේ හාමුදුරු නිකන් හිතන්න මේ මොකෝ අපි මේ රස්සාවල් කළාද? එයා වෙන මොනවා කළාද? අපිට සියලු දේ මිනිස්සු වැඳ පුදන්නේ ඇයි? ඒක අපේ හාමුදුරු ටික මේ රටේ පන්සල් 10000ක් විතර තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළොත් එක සතියෙන් මේ රට වෙනස් කරන්න පුළුවන්. එක සතියයි. මට මේ බත් දෙන්නේ බඩට ඇයි කියන එක විතරක් තේරුම් ගත්තොත් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙනසට ලෑස්ති. අපි හාමුදුරු 5000ක් කැඳෙව්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට. අපි මේ බලාපොරොත්තු අපි දුන්නා. එක පන්සලකින් මොකද්ද කරන්න ඕන රාජකාරිය කියලා. දැන් ඒව මතු කරගෙන එනවා. මොකද අපි පුංචි පසුබෑමක් තිබුණා පහුගිය මාස 2-3 ඇතුලේ ඒ දේශපාලනික අපි ගත තීන්දුවත් එක්ක. හැබැයි අද වෙද්දී ඒකත් අපි ගත තීන්දුව හරිය කියන තැනට අද අපේ පිරිස්පත් වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. අපි ඉලක්කවලට අදිෂ්ඨානයෙන් යුක්තව ගමන් කරනවා විතරක් නෙමෙයි අදිෂ්ඨානයෙන් මේ සියල්ල ජයග්‍රහණය කරන බවත් මතක් කරනවා. එහෙනම් බොහොම පිං